දරුවනේ උසස් පෙළ ශුද්ධ ගණිතයේ කොටසේ අපිට හම්බෙන වැදගත් පාඩමක් තමයි මේ සංකරණා සංයෝජන කියන පාඩම. මේ සංකරණා සංයෝජන කියන පාඩමේදී දරුවන් ගොඩාක් බයයි මේ පාඩම ඉගෙන ගන්න. නමුත් මේක ඉතා වැදගත් පාඩමක්. මොකද අපිට උසස් පෙළ විභාගෙදී පළවෙනි පේපර් එකේ ෆස්ට් පේපර් එකේදී අපිට මේ සංකරණ සංයෝජන ගැටලුව හම්බෙන්නේ ද්විපද ප්‍රසාරණය සංකරණ සංයෝජන සහ ශ්‍රේණි කියන පාඩම් තුනම එකට එකතු වෙලා තමයි අපිට ලැබෙන්නේ. දරුවනේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවලදී මේ ද්විපද ප්‍රසාරණය සංකරණ සංයෝජන සහ ශ්‍රේණි කියන පාඩම් තුන ලැබුණු විදිහ අපි විශ්ලේෂණය කරලා බැලුවොත් 2019 පේපර් එකේ 12 වෙනි ප්‍රශ්නේ සංකරණ හා සංයෝජන වලට ලකුණු 70ක් ලැබුණා. රයිට්, ලකුණු 70ක්. ඊට පස්සේ ඒ 12 වෙනි ප්‍රශ්නේ B කොටස ආවේ ශ්‍රේණි වලින් ලකුණු 80ක කොටසක් හැටියට. ද්විපද ප්‍රසාරණය ගියා A කොටසට නැත්නම් කෙටි ප්‍රශ්න කොටසට ඒකට ලකුණු 25ක් ආවා. 2018 දී පුතේ සංකරණා සංයෝජන 12 වෙනි ප්‍රශ්නේ A කොටස හැටියට සංකරණා සංයෝජන ආවා. ඒකට ලකුණු 60ක් ආවා. ඒකේ B කොටස 12 වෙනි ප්‍රශ්නේ B කොටස ශ්‍රේණි වලින් ආවේ ලකුණු 90ක් විදිහට. ද්විපද ප්‍රසාරණය එම අවුරුද්දේ තිබුණේ කෙටි ප්‍රශ්න පත්‍රය තුල ලකුණු 25ක් ගාණක් හැටියට. 2017 දී සහ 2016 දී යන අවුරුදු දෙකේදීම මේ සංකරණ සංයෝජන තිබුණේ කෙටි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 25 ගණන් හැටියට. ද්විපද ප්‍රසාරණය සහ ශ්‍රේණි සමග එකතු වෙලා තමයි 12 වෙනි ප්‍රශ්නේ ලකුණු 150 හැදුනේ. නමුත් 2015, 14, 13 වගේ අවුරුදුවලදී අපිට නැවතත් දකින්න පුළුවන් සංකරණා සංයෝජන කොටස නැවතත් 12 වෙනි ප්‍රශ්නේ A කොටස හැටියට B කොටස ශ්‍රේණි සමග එකතු වෙලා ආවා. එතකොට අපිට පාර්ට් B එකේදී අපි කැමති මේ ශ්‍රේණි ගාන අල්ලන්න නම් සංකරණා සංයෝජන පිළිබඳ දැනුම, ඒ වගේම ද්විපද ප්‍රසාරණය අපි ඉදිරියේදී සාකච්ඡා කරන පාඩම ඒ පිළිබඳ දැනුම අපිට අවශ්‍ය වෙනවා. ඒක නිසා පුතේ මේ පාඩම මග හරින්න නැතුව ඉගෙන ගන්න එක බොහොම වැදගත්. මොකද මේකෙදි මේ සංකරණා සංයෝජන වලට දරුවන් ඉගෙන ගන්න අකමැත්තක් දක්වනා වගේම ගුරුවරුත් කැමති නැහැ මේ පාඩම උගන්වන්න. සමහරලාට මේක හිතන විදිය පොඩි ලස්සන හිතන විදියක් තියෙන. හරි. මේ හිතන විදිය පොඩ්ඩක් හරි පටල ගත්තොත් අනිවාර්යයෙන් මේ ගාන එන ගන්න. ඒක නිසා මේ ගැන බය වෙන්න දෙයක් නැහැ. අපි ඊටාම පොඩි තැනේ ඉඳන් ප්‍රමේය ඉගෙන ගනිමේ ඉස්සරහට ගියාට පස්සේ මේ ගැටලුව බොහොම පැහැදිලිව දකින්න පුළුවන් අවස්ථාවක් තමයි ඒ ලස්සන පාඩමක් තමයි සංකරණා සංයෝජන කියන්නේ. හොඳයි දරුවනේ. එතකොට අපි බලමු සංකරණා සංයෝජන පාඩම මේ විෂය නිර්දේශය තුල කොටස් 4කට වෙන් කරලා තියෙනවා. ඒ තමයි ක්‍රමාරෝපිත අංකණය, ෆැක්ටෝරියල් නොටේෂන්, ගණන් කිරීමේ මූලධර්මය, කවුන්ටින් ටෙක්නික්. තුන්වෙනි කොටස සංකරණ, පර්මියුටේෂන්, සංයෝජන, කම්බිනේෂන්ස් හැටියට. රයිට්. අපි දැන් මේ පාඩමේ පළමු කොටස වන ක්‍රමාරෝපිත අංකණයේ ඉඳන් ඉදිරියට සාකච්ඡා කරගෙන යමු. දාන මාතෘකාව ක්‍රමාරෝපිත අංකණය ෆැක්ටෝරියල් නොටේෂන් කියන එක. ඒ අර්ථේ ලියා ගන්න ධන නිකිල n සඳහා ධන නිකිලමය n සඳහා ක්‍රමාරෝපිත n යන්න බලලා යන්න බෝඩ් එක දිහා. ක්‍රමාරෝපිත n සමානයි 1 වතාවක්, 2 වතාවක්, 3 වතාවක් මේ විදිහට ගිහිල්ලා n ඍණ 1 වතාවක් n ආකාරයෙන් ලිවිය හැක. මේ තියෙන්නේ ක්‍රමාරෝපිත n අපි දක්වන ආකාරය. අයිපුතේ උදාහරණ කීපයක් සලකමු ක්‍රමාරෝපිත n සම්බන්ධව. උදාහරණ ලියන්න. උදාහරණ අංක 1 ක්‍රමාරෝපිත 3. එතකොට ක්‍රමාරෝපිත 3 කියන එක කෙනා අපිට ලියන්න පුළුවන් 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3
3 දක්වා පූර්ණ සංඛ්‍යාවල ගුණිතය 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 පිළිතුර 6යි. දෙවෙනි උදාහරණය ගමු. දෙවන උදාහරණය ක්‍රමාරෝපිත 5. ක්‍රමාරෝපිත 5. ක්‍රමාරෝපිත 5 සමාන වෙනවා 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 4 වැඩි කිරීම 5. එතන පුතේ 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 අපි දන්නවා 6යි. 6 වරක් 4 24යි. 24 5 120යි. 120යි. උදාහරණ අංක 3 ක්‍රමාරෝපිත 10 සමාන වෙනවා 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 9 වැඩි කිරීම 10. මේ තියෙන ක්‍රමාරෝපිත 10. ඊළඟ උදාහරණය ලියන්න ක්‍රමාරෝපිත 100. ක්‍රමාරෝපිත 100 සමාන වෙනවා ලියන්න තනියම 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම නේදර ගිහිල්ලා 99 වැඩි කිරීම 100. 99 වැඩි කිරීම 100. මෙතන ක්‍රමාරෝපිත 100 අගය. හරි. දරුවනේ එතකොට මෙතෙන් දාන්න අපි මේ ක්‍රමාරෝපිත අංකණය යටතේ හඳුනා ගන්න ඕන තව වචනයක් තියෙනවා. ලියන්න සමාවර්තිත සම්බන්ධය. සමාවර්තිත සම්බන්ධය. මේකට අපි කියනවා රිකර්සිව් රිලේෂන් එක. රිකර්සිව් රිලේෂන්. පුතේ මේ සමාවර්තිත සම්බන්ධය යටතේ අපිට ලැබෙන්නේ අපිට කියන්න පුළුවන් මේ ක්‍රමාරෝපිත 100. ක්‍රමාරෝපිත 100 කියන එක්කෙනා මට ලියන්න පුළුවන්. අපි කලින් දැක්කා වගේ ක්‍රමාරෝපිත 100 සමාන වෙන්නේ 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම මේ විදිහට ගිහිල්ලා 98 වැඩි කිරීම 99 වැඩි කිරීම 100 ආකාරයෙන්. ඒතර දරුවනේ මට මේ ක්‍රමාරෝපිත 100 ලියද්දි මේක තුල අපිට දකින්න ලැබෙනවා 99 ක්‍රමාරෝපිතය. පළවෙනි සංඛ්‍යා 99 ගුණිතය 99 ක්‍රමාරෝපිතය අපිට දකින්න පුළුවන්. ඒ නිසා මට මෙයාව ලියන්න පුළුවන්. ක්‍රමාරෝපිත 99 වතාවක් ක්‍රමාරෝපිත 99 වතාවක් 100යි. මේ තියෙන්නේ සමාවර්තිත සම්බන්ධතාවය. රිකර්සිව් රිලේෂන් එක ක්‍රමාරෝපිත 99 වතාවක් 100 විදිහට ලියන්න පුළුවන්. ක්‍රමාරෝපිත 100 කියන එක කෙනා. මේ ක්‍රමාරෝපිත 99 තුල තියෙනවා මට උනම් මෙයාව ලියන්න පුළුවන්. ක්‍රමාරෝපිත 98 වතාවක් 99 වැඩි කිරීම 100යි. මට ක්‍රමාරෝපිත 100 මෙහෙම ලියන්නත් පුළුවන්. ක්‍රමාරෝපිත 98 තුල තියෙනවා 97 ක්‍රමාරෝපිතේ වතාවක් 98 වැඩි කිරීම 99 වැඩි කිරීම 100. මේ තියෙන්නේ සමාවර්ති සම්බන්ධතාවය. මේ තියෙන පුතේ ක්‍රමාරෝපිත 100 ලියන්න පුළුවන් ආකාරය. රයිට්. තේරුම් ගන්න. දැන් මෙතනදී අපි මේ භාවිතා කරපු උදාහරණය මම මේක සිද්ධාන්තයක් ආකාරයෙන් දක්වනවා. ක්‍රමාරෝපිත අංකණය සඳහා ක්‍රමාරෝපිත අංකණය සඳහා සමාවර්ති සම්බන්ධය. ලියන්න පුතේ තියරි එක n ගේ ක්‍රමාරෝපිතය සමාන වෙනවා n ඍණ 1 ක්‍රමාරෝපිතය වතාවක් n ලියලා කොටු කරගන්න. n ගේ ක්‍රමාරෝපිතය සමානයි n ඍණ 1 ක්‍රමාරෝපිතය වතාවක් n. පෙර පූර්ණ සංඛ්‍යා දක්වා ක්‍රමාරෝපිතය වතාවක් එම එතකොට සමාවර්ති සම්බන්ධතාවය. රයිට්. ක්‍රමාරෝපිත අංකණය මෙන්න මේ ආකාරයෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. හරි සරල දෙයක් තියෙන්නේ. දරුවනේ මේ ක්‍රමාරෝපිත අංකණයෙන් යෙදෙන අපි සුළු කිරීම සහිත උදාහරණ කිහිපයක් සලකා බලමු. ලියන්න පළවෙනි උදාහරණය අපිට
ක්‍රමාරෝපිත අංකණයෙන් අපි කරන උදාහරණ अंक 1 ක්‍රමාරෝපිත 10 බෙදීම ක්‍රමාරෝපිත 8 උතේ මේ අපිට සමාවර්තිත සම්බන්ධතාවයෙන් සුළු කරන්න පුළුවන් ක්‍රමාරෝපිත 10 කියන එක නා ලියන්න පුළුවන් ක්‍රමාරෝපිත 8 වැඩි කිරීම 9 වැඩි කිරීම 10 බෙදීම ක්‍රමාරෝපිත 8යි ක්‍රමාරෝපිත 8ට ක්‍රමාරෝපිත 8 කැපෙනවා අපිට මෙතෙන් ලැබෙනවා නම් වරක් 10 උත්තරේ 90යි රයිට් උත්තරේ 90යි ඒ වගේම තාමුතේ දෙවෙනි උදාහරණය ලියා ගන්න ක්‍රමාරෝපිත 12 බෙදීම ක්‍රමාරෝපිත 8 වතාවක් ක්‍රමාරෝපිත 4යි අපි සුළු කරමු මෙයාව සුළු කරන්න උත්සාහ කරන්න මම මෙයාලට ක්‍රමාරෝපිත 8 වතාවක් 9 වැඩි කිරීම 10 වැඩි කිරීම 11 වැඩි කිරීම 12යි බෙදීම ක්‍රමාරෝපිත 8 වතාවක් 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 4යි ක්‍රමාරෝපිත 8ට ක්‍රමාරෝපිත 8 කැපිලා යනවා සුළු කරන්න දැන් මේ ආකාරයෙන් 3 වරක් 1යි 3 වරක් 3යි දෙවරක් 1යි දෙවරක් 5යි 4 වරක් 1යි 4 වරක් 3යි උත්තරේ ගන්න මෙතන ලැබෙනවා 45යි 45යි රයිට් මේක තමයි දෙවෙනි උදාහරණය තුන්වෙනි උදාහරණය n ගේ ක්‍රමාරෝපිතයේ බෙදීම n ඍණ 2 ක්‍රමාරෝපිතය n ගේ ක්‍රමාරෝපිතයේ බෙදීම n ඍණ 2 ක්‍රමාරෝපිතය සුළු කරන්න සමාවර්තිත සම්බන්ධතාවය අපිට ලියන්න පුළුවන් n ගේ ක්‍රමාරෝපිතය n ඍණ 2 ක්‍රමාරෝපිතයේ වතාවක් n ඍණ 1 n ඍණ 1 වතාවක් n බෙදීම n ඍණ 2 ක්‍රමාරෝපිතය n ඍණ 2 ක්‍රමාරෝපිතය n ඍණ 2 ක්‍රමාරෝපිතය n ඍණ 2 ක්‍රමාරෝපිතය කැපිලා යනවා උත්තරේ ලැබෙන්නේ n වතාවක් n ඍණ 1 මේක තමයි පිළිතුර මේ ආකාරයෙන් සුළු කරන්න හතරවෙනි උදාහරණය n ධන 2 ක්‍රමාරෝපිතය බෙදීම n ඍණ 2 ක්‍රමාරෝපිතය n ධන 2 ක්‍රමාරෝපිතය බෙදීම n ඍණ 2 ක්‍රමාරෝපිතය සුළු කරන්න වේගෙන් සුළු කරන්න අපිට ලැබෙනවා මට n ධන 2 ක්‍රමාරෝපිතය ලියන්න පුළුවන් පුතේ සමාවර්තිත සම්බන්ධතාවයෙන් n ඍණ 2 ක්‍රමාරෝපිතයේ වතාවක් n ඍණ 1 ක්‍රමාරෝපිතය n ඍණ 1 වතාවක් n වතාවක් n ධන 1 වතාවක් n ධන 2යි බෙදීම n ඍණ 2 ක්‍රමාරෝපිතය කැපිලා යනවා මේ දෙන්න අපිට ලැබෙනවා n වතාවක් n ඍණ 1 වතාවක් n ධන 1 වතාවක් n ධන 2යි මේ ආකාරයෙන් පිළිතුර රතු බෑනේ සටහන කියලා දාලා ලියන්න අපි මේ ක්‍රමාරෝපිත අංකනේ මතක තබා ගත යුතු කරුණක් තියෙනවා ඒ තමයි උදේ ක්‍රමාරෝපිත 1 ක්‍රමාරෝපිත 1 අගය සමාන වෙනවා 1ට ඒ වගේම තමයි පුතේ ක්‍රමාරෝපිත බිඳුවෙහි අගය සමාන වෙනවා 1ට ක්‍රමාරෝපිත 1 අගයත් 1යි ක්‍රමාරෝපිත බිඳුවේ අගයත් 1යි මතක තියාගන්න අපි මේ ක්‍රමාරෝපිත බිඳුවේ අගය මේ ක්‍රමාරෝපිත බිඳුවේ අගය 1 වීමට හේතුව සංයෝජන කොටසේදී සාධනය කරලා පෙන්නනවා මතක තියාගන්න ක්‍රමාරෝපිත බිඳුවත් 1යි මේ පාඩමේ ඊළඟ කොටස අපි ගන්නේ ගණනය කිරීමේ මූලධර්මයේ කොටස අපි දැන් මේ ක්‍රමාරෝපිත අංකණය පිළිබඳ යම් දැනුමක් ලබා ගත්තා දැන් අපි යමු ගණනය කිරීමේ මූලධර්මය කියන කොටසට දාන්න මාතෘකාව ගණන් කිරීමේ මූලධර්මය ගණන් කිරීමේ මූලධර්මය කවුන්ටින් ටෙක්නික් කියන එක කියනවා ගණන් කිරීමේ මූලධර්මය ඒ අර්ථය අපි ලියන පුතේ ප්‍රමේය ලියන ප්‍රමේය සංයුක්ත ක්‍රියාවලියක
පළමු පියවර සිදු කළ හැකි ස්වායත්ත ක්‍රම n ගණනක්ද දෙවන පියවර සිදු කළ හැකි ස්වායත්ත ක්‍රම m ගණනක්ද පවතී නම් සංයුක්ත ක්‍රියාවලියම සිදු කළ හැකි එකිනෙකට වෙනස් පියවර m වැඩි කිරීම n ගණනක් පවතී. m වැඩි කිරීම n ගණනක් පවතී. මේ තමයි පුතේ ගණන් කිරීමේ මූල ධර්මය. ඔයගොල්ලන්ට කොහෙදි මේ පාඩම ඉගෙන ගත්තත් අපිට මෙන්න මේ උදාහරණය සාකච්ඡා කරන්න ලැබෙනවා. ඒ තමයි ලියන්න මෙහෙම පිට්ටනියකට ඇතුල් වීමට ගේට්ටු දෙකක්ද පිට්ටනියෙන් පිටවීමට ගේට්ටු තුනක්ද පවතී. පිට්ටනියෙන් පිටවීමට ගේට්ටු තුනක්ද පවතී. මිනිසෙකුට පිට්ටනියට ඇතුල් වී ඉන් පිටවිය හැකි වෙනස් ආකාර කොපමණ ගණනක් පවතීද? මේ ක්‍රීඩාංගණයෙන් පිටත ඉන්න පිටතනින් පිටත ඉන්න පුද්ගලයාට මේ පිටතනට ඇතුල් විය හැකි ආකාර දෙකක් පවතිනවා. එයාට පුළුවන් පළමු ගේට්ටුව භාවිතා කරලා ක්‍රීඩාංගණය තුලට පිවිසෙන්න, දෙවන ගේට්ටුව භාවිතා කරලා ක්‍රීඩාංගණය තුලට පිවිසෙන්න. එතකොට මේ පළමු ගේට්ටුව භාවිතා කරලා ක්‍රීඩාංගණය තුලට පිවිසුණු පුද්ගලයාට ඉන් පිටවිය හැකි ගේට්ටු තුනක් තියෙනවා. එතකොට පළමු ගේට්ටුවෙන් ඇතුළට ආව පුද්ගලයාට ඉන් පිටවිය හැකි ගේට්ටු 3යි. එතකොට දෙවන ගේට්ටුවෙන් ඇතුළට ආව පුද්ගලයාට ඉන් පිටවිය හැකි ගේට්ටු 3යි. එතකොට දරුවනේ මේ සංයුක්ත ක්‍රියාවලියම පිටණියේ එළියේ ඉන්න පුද්ගලයෙක් පිටණියේ තුලට ඇවිල්ලා පිටණියෙන් පිටතට පැමිණීමේ සංයුක්ත ක්‍රියාවලියම සිදු කළ හැකි එකිනෙකට වෙනස් ආකාර පවතිනවා. පිටණියට ඇතුල් වීමේ ආකාර 2යි. ඒ ඇතුල් වන පුද්ගලයාට පිටණියෙන් පිටවීමේ ආකාර 3යි. දෙවරක් 3 6ක්. මම ලියනවා ඒකට උත්තරේ මෙහෙම. පිටණියට ඇතුල් වී
ඉන් පිටවිය හැකි වෙනස් ආකාර ගණන සමානයි දෙක වැඩි කිරීම 3යි එනම් ආකාර 6යි. මේ තමයි ගණනය කිරීමේ මූල ධර්මය. මේ උදාහරණය අපි තවදුරටත් මේ විදිහට විශ්ලේෂණය කරමු. ඒ තමයි දරුවනේ අපිට මෙතනදී මේ පිටණියේ ගේට්ටු 5ක් තියෙනවා. ඒ ගේට්ටු එකකින් ඇතුල් වන පුද්ගලයාට ඉන් පිටවිය හැකි වෙනස් ආකාර ගණන හොයන්නයි අපි හදන්නේ. එතකොට පිටණියෙන් එළියේ ඉන්න පුද්ගලයෙකුට මේ එක් ගේට්ටුවක් කරහා මෙයාට ඇතුල් වෙන්න පුළුවන්. පිටණිය තුලට පිවිසෙන්න පුළුවන්. එසේ පිවිසුණු පුද්ගලයාට තවත් ගේට්ටු 4ක් තියෙනවා එළියට යන්න. 2යි 3යි 4යි. පිටණිය තුලට එක් ගේට්ටුවකින් පිවිසුණු පුද්ගලයාට ඉන් පිටතට යා හැකි වෙනස් ගේට්ටු 4ක් තියෙනවා. එතකොට ඒ ආකාරයෙන් මේ පුද්ගලයාට පිටණිය තුලට පිවිසිය හැකි ගේට්ටු 5ක් තියෙනවා. ඒ සෑම පිවිසීමකදීම ඉන් පිටවිය හැකි වෙනස් ආකාර 4ක් පවතිනවා. එහෙනම් මෙන්න මේ අවස්ථාවේදී කලින් උදාහරණයට වඩා වෙනස් මේ අවස්ථාවේදී පුද්ගලයාට ගේට්ටුවකින් පිටණිය තුලට පිවිසිය හැකි ආකාර 5ක් පවතිනවා. එම එක් ගේට්ටුවකින් ඇතුළු වූ පුද්ගලයාට ඉන් පිටවිය හැකි ආකාර පවතින්නේ 4යි. එනම් පුතේ ක්‍රම 20ක් පවතිනවා. මෙන්න මේ ආකාරයෙන් අපිට අර කලින් උදාහරණය තව දුරටත් විශ්ලේෂණය කරලා දකින්න පුළුවන්. දරුවනේ අපි ගණන් කිරීමේ මූලධර්ම යටතේ දෙවෙනි උදාහරණය ගමු. දෙවෙනි උදාහරණය යටතේ ලියා ගන්න මේක. මේසයක් මත එකිනෙකට වෙනස් රතු බෝල 3ක්ද එකිනෙකට වෙනස් නිල් බෝල 4ක්ද තිබේ. මේවා අතරින් රතු බෝලයක් තෝරාගෙන නිල් බෝලයක් තෝරාගත හැකි වෙනස් ක්‍රම ගණන සොයන්න. හරි බලන්න බෝඩ් එක දිහා. මේකෙදී මම මෙතන ඇඳලා තියෙනවා එකිනෙකට වෙනස් නිල් බෝල 4ක් එකිනෙකට වෙනස් රතු බෝල 3ක් වශයෙන් මම ඇඳලා තියෙනවා. එතන අපි මෙතනදී තෝරා ගැනීමක් කරන්න ඕනේ. පළවෙනියටම රතු පැහැති බෝලයක් තෝරාගෙන ඉන් අනතුරුව නිල් පැහැති බෝලයක් තෝරා ගන්න ඕනේ. එතන ගණන් කිරීම මූලධර්ම යටතේ මේ රතු පැහැති බෝලයක් තෝරා ගැනීම කියන පළමු කාර්යය සිදු කළ හැකි එකිනෙකට වෙනස් ආකාර ස්වයාත්ත ක්‍රම 3ක් තියෙනවා. රතු බෝලයක් තෝරා ගැනීමේ ස්වයාත්ත ක්‍රම 3ක් පවතිනවා. රතු බෝලයක් තෝරා ගැනීමේ ස්වයාත්ත ක්‍රම 3න් එකක් අනුගමනය කරාට පස්සේ දෙවෙනි පියවර වන නිල් බෝලයක් තෝරා ගැනීමේ ස්වයාත්ත ක්‍රම 4ක් පවතිනවා. නිල් බෝලයක් තෝරා ගැනීමේ ස්වයාත්ත ක්‍රම 4ක් පවතිනවා. එහෙනම් පුතේ මේ මුළු සංයුක්ත ක්‍රියාවලියම රතු බෝලයක් තෝරා ගැනීමෙන් අනතුරුව නිල් බෝලයක් තෝරා ගැනීමේ සංයුක්ත ක්‍රියාවලියම සිදු කළ හැකි පියවර පවතින්නේ 4 වරක් 3 12යි. 4 වරක් 3 12යි. අපිට ඒක දකින්න පුළුවන් මේ ආකාරයෙන්. ඒ තමයි පළවෙනි බෝලය තෝරාගත් පුද්ගලයාට තෝරා ගන්න නිල් පැහැති බෝල 4ක් තියෙනවා. ඒතර ඒ විදිහට දෙවෙනි බෝලය තෝරාගත්තාම දෙවෙනි රතු බෝලය තෝරාගත්තාම තෝරාගත හැකි නිල් බෝල 4ක් තියෙනවා. තුන්වන රතු බෝලය තෝරාගත්තට පස්සේ නිල් පැහැති බෝල 4ක් තෝරා ගැනීමේ හැකියාව තියෙනවා.
එතකොට පුතේ මෙතනදී සියලු ක්‍රම පළවෙනි රතු බෝලයට ක්‍රම 4යි, දෙවෙනි රතු බෝලේදී ක්‍රම නැවතත් 4යි, තුන්වෙනි රතු බෝලේ සඳහා නැවතත් නිල් බෝල 4ක් තෝරා ගන්න ඉඩ තියෙනවා. එතකොට එහෙනම් අපිට තෝරාගත හැකි වෙනස් ක්‍රම 4 වරක් 3 12ක් පවතිනවා. ගණන් කිරීම මූලධර්ම යටතේ දරුවනේ අපි තුන්වෙනි උදාහරණයට යමු. ඒ තුන්වෙනි උදාහරණයේදී මම ඔයගලන්ට ගන්නේ වාහන අංක තහඩුවක්. අපි දන්නවා වාහනයක් ලියාපදිංචි කරද්දී වර්තමානයේ අපි දකිනවා පාර යන වාහනවල මේ අංක තහඩුව නම්බර් ප්ලේට් එක ඉංග්‍රීසි අක්ෂර 3කින් සහ ඉලක්කම් 4ක සංඛ්‍යාවකින් රයිට් ඉලක්කම් 4ක සංඛ්‍යාවකින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට අපි බලමු මේ ආකාරයෙන් එකිනෙකට වෙනස් අංක වාහන අංක තහඩු කොපමණ ප්‍රමාණයක් හදන්න පුළුවන්ද කියන එක. රයිට්. එතකොට දරුවනේ අපි මෙතනදී මුල්ම අවස්ථාව යටතේ විශ්ලේෂණය කරද්දී අපි ගන්නවා මේ තෝරාගත හැකි ඉංග්‍රීසි අක්ෂර වලට කිසිම සීමා කිරීමක් නොමැති අවස්ථාව. ඒ කියන්නේ මේ ඉංග්‍රීසි අක්ෂර තෝරා ගන්නා විට මෙතනට ලැබෙන්න පුළුවන් A අකුරු 3ක්. A ඉලක්කම් 4ක්. B ඉලක්කම් 4ක්. ABC ඉලක්කම් 4ක්. එවැනි අවස්ථාවක් අපි ඉස්සරලාම තෝරා ගමු. ඒ කියන්නේ කිසිම සීමා කිරීමක් නැහැ. තෝරාගත හැකි ඉංග්‍රීසි අක්ෂර වෙනුවෙන් කිසිම සීමා කිරීමක් නොමැති අවස්ථාවක්. ඒතර දරුවනේ මේ පළමු හිස්තැන සඳහා අපිට යොදාගත හැකි ඉංග්‍රීසි අක්ෂර තියෙනවා 26ක්. මේ දෙවෙනි හිස්තැන පෙරවීම සඳහා අපිට තෝරාගත හැකි ඉංග්‍රීසි අක්ෂර තියෙනවා 26ක්. තුන්වෙනි හිස්තැන පෙරවීම සඳහා තෝරාගත හැකි ඉංග්‍රීසි අක්ෂර තියෙනවා 26ක්. රයිට් තේරුම් ගන්න. ඊට පස්සේ එම එක් අවස්ථාවක් සඳහා අපිට තෝරාගත හැකි ඉලක්කම් 0.4 සිට 9 ඉලක්කම් 4ක් දක්වා 0.4 සිට 9 ඉලක්කම් 4ක් දක්වා තෝරාගත හැකි ඉලක්කම් තියෙනවා. ඇත්තට අපිට ඕන කෙනෙකුට තේරෙනවා 0.4 ඉඳන් 9999 දක්වා ඉලක්කම් 10000ක් තියෙනවා කියන එක. අපිට ඕන එක මෙහෙම දකින්න පුළුවන්. ඒ තමයි පළමු ඉලක්කම සඳහා ඉලක්කම් 10ක්, දෙවන ඉලක්කම සඳහා ඉලක්කම් 10ක්, තුන්වන ඉලක්කම සඳහා නැවතත් ඉලක්කම් 10ක්, හතරවන ඉලක්කම සඳහා නැවතත් ඉලක්කම් 10ක් ආකාරයෙන්. එතකොට අපිට නිපදවන්න පුළුවන්, අපිට හදන්න පුළුවන් සම්පූර්ණ වාහන අංක දහඩු ප්‍රමාණය 26 වැඩි කිරීම 26 වැඩි කිරීම 26 වැඩි කිරීම 10 වැඩි කිරීම 10 වැඩි කිරීම 10 වැඩි කිරීම 10 ආකාරයෙන් ගන්න පුළුවන්. ඇත්තට මෙතන තියෙන 10 හතරවෙනි බලය ඒ කියන්නේ 10 10යි කියන එක. 10 හතරවෙනි බලය ඒ කියන්නේ 10 10යි කියන එක. රයිට්. මේක තමයි අපිට තවත් ආකාරයක් දකින්න පුළුවන් ප්‍රායෝගිකව ගණන් කිරීමේ මූලධර්මය යටතේ අපිට ලැබෙනවා. ඒ වගේම තමයි මම මෙතනදී දෙවෙනියට මේක පැහැදිලි කරනවා. අපි දෙවෙනි අවස්ථාවක් ගමු. ඒ තමයි ඉංග්‍රීසි අක්ෂර 3ම සමාන නොවන අවස්ථාව. ඉංග්‍රීසි අක්ෂර 3ම සමාන නොවන අවස්ථාව. ඒ කියන්නේ දරුවනේ මෙතනදී මම කියන ඕගලන්ට යම්කිසි සීමා කිරීමක් සහිතව ඒ තමයි ඉංග්‍රීසි අක්ෂර 3ම සමාන කරන්න එපා. ඉංග්‍රීසි අක්ෂර 3ම සමාන කරන්න එපා. හැබැයි දෙකක් සමාන වෙන්න පුළුවන්. නැත්නම් එකක්වත් සමාන නොවි තියෙන්න පුළුවන්. අපි මේ අවස්ථාව ගමු. ඊට පස්සේ ඉලක්කම් 4ක් තෝරා ගන්න ඕනේ අපි. එතකොට දරුවනේ මෙතනදී අපි පළමු ඉංග්‍රීසි අක්ෂරය සඳහා අපිට පුළුවන් ඉංග්‍රීසි අක්ෂර 26ක් තියෙනවා. 26ක් තෝරා ගන්න. 26න් එකක් ගන්න පුළුවන් මෙතනට. පළමු ඉංග්‍රීසි අක්ෂරය සඳහා යොදාගත හැකි අකුරු සංඛ්‍යාව 26යි. දෙවන ඉංග්‍රීසි අක්ෂරය සඳහා යොදාගත හැකි අකුරු සංඛ්‍යාව 26යි. නමුත් දැන් තුන්වන ඉංග්‍රීසි අක්ෂරය තෝරා ගැනීම සඳහා අපිට 26ක්ම තෝරා ගන්න බෑ. රයිට්. මෙතනදී අපිට මීට වඩා
වෙනස් අක්ෂරයක් තෝරාගත යුතු නිසා මෙතන අපිට ගන්න වෙන්නේ 25යි. තුන්වෙනි ඉංග්‍රීසි අක්ෂරය සඳහා අපිට තෝරාගත හැකි ආකාර පවතින 25යි. වැඩි කිරීම පෙර පරිදිම මෙතන ඉලක්කම් 4 තෝරා ගැනීම සඳහා 10 වැඩි කිරීම 10 වැඩි කිරීම 10 වැඩි කිරීම 10. මෙන්න මෙපමණ වාහන අංකතාඩු ප්‍රමාණයක් අපිට හදන්න පුළුවන්. මෙන්න මේ සීමා කිරීම යටතේ. ඒ සීමා කිරීම තමයි මෙතනදී කියලා තියෙන්නේ ඉංග්‍රීසි අක්ෂර තුනම සමාන වෙන්න බෑ කියන සීමා කිරීම යටතේ තමයි අපි මේ ගාන හදලා තියෙන්නේ. රයිට්. මේක තමයි තුන්වෙනි උදාහරණය. දරුවනේ ගණනය කිරීමේ මූලධර්ම යටතේ අපි ඉගෙන ගන්න හතරවෙනි උදාහරණය තමයි ලොතරැයි පතක සිද්ධ වෙන සිදුවීම. ඒ යටතේ අපිට දකින්න පුළුවන් මේ ලොතරැයි පතක එදිනදා ජීවිතේ අපිට හම්බෙන ලොතරැයි පතකදී අපි දකින්න ඉස්සරලාම තියෙන ඉංග්‍රීසි අක්ෂරයක්. ඒ වගේම තමයි අපිට තියෙනවා ඉන්පස්සේ ඉංග්‍රීසි අක්ෂරයට පස්සේ අංක 2 ඉලක්කම් 4ක් තියෙනවා. අංක 2 ඉලක්කම් 4ක් තියෙනවා. එතකොට මේ ලොතරැයි පතක සිද්ධ වෙන සිදුවීම මෙන්න මේ ආකාරයෙන් ඉංග්‍රීසි අක්ෂරයක් තියෙනවා. ඒ වගේම තමයි අංක 2 ඉලක්කම් 4ක් තියෙනවා. අංක 2 ඉලක්කම් 4ක් තියෙනවා. අපි බලමු අපිට මුද්‍රණය කරන්න පුළුවන් එකිනෙකට වෙනස් ලොතරැයිපත් ගණන. ඒ යටතේ අපේ පළමු ඉංග්‍රීසි අක්ෂරය පිරවීම ඉංග්‍රීසි අක්ෂරය සඳහා එකිනෙකට වෙනස් ක්‍රම 26ක් තියෙනවා. එකිනෙකට වෙනස් ක්‍රම 26ක්. එතකොට මේ පුතේ ඉලක්කම් තෝරා ගනිද්දී බිංදු 2 සිට 99 දක්වා වූ ඉලක්කම් 100ක ප්‍රමාණයක් තියෙනවා. බිංදු 2 සිට 99 දක්වා වූ ඉලක්කම් 100ක ප්‍රමාණයක් තියෙනවා. එතකොට දරුවනේ අපිට පළමු හිස්තන පිරවිය හැකි අංක 100ක් තියෙනවා. එකිනෙකට වෙනස් ක්‍රම 100ක් තියෙනවා. දෙවන හිස්තන පිරවිය හැකි වෙනස් ක්‍රම 100ක් තියෙනවා. තුන්වන හිස්තන පිරවිය හැකි වෙනස් ක්‍රම 100ක් තියෙනවා. හතරවන ස්ථානයේ පිරවිය හැකි වෙනස් ක්‍රම 100ක් තියෙනවා. එහෙනම් අපිට මේව සුළු කරලා යන්න පුළුවන් 2.6 වතාවක් 19 වෙනි බලය 2.6 වතාවක් 19 වෙනි බලය ආකාරයේ වෙනස් ක්‍රම සංඛ්‍යාවක් තියෙනවා. අපිට මුද්‍රණය කළ හැකි ලොතරැයිපත් මෙන්න මේ තරම් ප්‍රමාණයක් තියෙනවා. අපි මේකේ යම් සීමාවකට යටත්ව ගණනය කිරීම කරලා බලමු ඊළඟ අවස්ථාවේදී. මම ගන්නවා දෙවෙනි අවස්ථාවේදී ලොතරැයිපතක් සුපුරුදු පරිදි ඉංග්‍රීසි අක්ෂරයක් තියෙනවා. ඉන්පසුව අංක 2ක ඉලක්කම් 4ක් තියෙනවා. දැන් අපි දන්නවා පෙර පරිදි කලින් අවස්ථාවේ වගේම මේ ඉංග්‍රීසි අක්ෂරයේ හිස්තැන පුරවන්න අපිට ගත හැකි අක්ෂර 26ක් තියෙනවා. එකිනෙකට වෙනස් අක්ෂර 26ක්. හොඳයි. දැන් මේ ගාණේදී තියෙන සීමා කිරීම තමයි මම කියනවා මේ ඉලක්කම් 4 සොයාගනිද්දී ඉලක්කම් 4 පිරවීමේදී එකිනෙකට වෙනස් ඉලක්කම් 4ක් වෙන විදිහට තමයි මේ හිස්තැන් පුරවන්න ඕනේ. ඒ කියන්නේ අපිට ලැබෙන්න බෑ මෙතනට අංක 24 ඇවිල්ලා මෙතනට අංක 24 එන්න බෑ. මෙතනට අංක 25 ඇවිල්ලා මේ කොහේවරි තැනකට අංක 25 එන්න බෑ. මෙතන ලැබෙන ඉලක්කම් 4 අනිවාර්යයෙන්ම එකිනෙකට වෙනස් ඉලක්කම් 4ක් වෙන්න ඕනේ. අංක 2 ඉලක්කම් 4 එකිනෙකට වෙනස් රූප සහිතව වෙන්න ඕනේ. හොඳයි. එතකොට දරුවනේ දැන් මට පළමු අවස්ථාව පළමු හිස්තැන පළමු අංකය සඳහා තෝරා ගැනීම 100ක් පවතිනවා. ප්‍රශ්නයක් නැහැනේ. බිංදු 2 ඉඳන් 99 දක්වා වූ ඕනෑම අංකයක් අංක 100 අතරින් ඕනෑම අංකයක් තෝරා ගැනීමේ හැකියාව පවතිනවා. ඊට පස්සේ මම දෙවෙනි හිස්තැනට එද්දී දැන් මට හිතන්න වෙනවා පළමු හිස්තැනට මම තෝරාගත්තු අංකය සම්බන්ධව. එතකොට බිංදු 2 සිට 99 දක්වා වූ අංක 100 අතරින් එකක් මම මෙතනට තෝරගෙන ඉවරයි. දැන් මට දෙවන හිස්තැන සඳහා තෝරාගත හැකි අංක පවතින්නේ අංක 99ක් පමණයි. 99ක් පමණයි. තුන්වන ස්ථාන සඳහා තෝරා ගැනීමේදී මට පවතින්නේ අංක 98ක් පමණයි. හතරවන ස්ථාන සඳහා තෝරා ගැනීමේදී අංක මට පවතින්නේ අංක 97ක් පමණයි. එතකොට මට මුද්‍රණය කළ හැකි එකිනෙකට වෙනස් ලොතරැයි ගාන මෙන්න මේ ආකාරයෙන් ප්‍රමාණයක් වෙනවා. මේ තමයි ගණනය කිරීමේ මූලධර්මය අපි එදිනදා ජීවිතයේ ගැටලු විසඳීම සඳහා භාවිතා කරන ආකාරය. අපි දැන් මේකත් එක්ක යන්නේ ඊළඟට
අපේ පාඩමේ වැදගත්ම කොටසක් වෙන සංකරණ කොටසට right අපි සංකරණ කොටසදී බලමු එකිනෙක ප්‍රමේය වශයෙන් බොහොම පැහැදිලිව අපි මේක ඉගෙන ගන්න කොහොමද කියන එක